සුබ උදෑසනක් ගරුතර මහා සංඝරත්නයේ අවසරයි වගේ මෙහි පැමිණ සිටින සියලුම ජනමාධ්‍ය සහෘද මිතුරු මිත්‍රයන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්ති සමිති සන්ධානයේ සභාපති ලෙස මම වෛද්‍ය චමල් සංජීව දීර්ඝ කාලයක් තිස්සේ අපි දන්නවා අපේ රටේ වෛද්‍යවරුන්ගේ විවිධ වෘත්ති සමිති ව්‍යාපාර පැවතුණා. හැබැයි මේ වන විට වෛද්‍යවරු වෙනුවෙන් සැබවින්ම පෙනී සිටින වෛද්‍යවරුන්ගේ වෘත්ති සමිති ව්‍යාපාරයක් සම්බන්ධයෙන් උත් වෛද්‍යවරුන්ට බලපාන වෘත්තීය ගැටලු, සිවිල් අයිතිවාසිකම් සම්බන්ධ ගැටලු වගේම මේ රටේ පොදු මහ ජනතාවට බලපාන සෞඛ්‍ය සේවාව සම්බන්ධ වන සිවිල් ගැටලු සම්බන්ධ නැත්නම් සිවිල් අයිතිවාසිකම් සම්බන්ධව කතා කිරීමේ පොළොල් තේමාවක් යටතේ තමයි අපි මේ වෘත්තීය සමිති ව්‍යාපාරය ආරම්භ කරන්නේ. මේ වෘත්ති සමිති ව්‍යාපාරය ඇතුළතදී අපි දැක දෙයක් තමයි විශේෂයෙන්ම ප්‍රධාන අරමුණු හතරක් මේ ක්‍රියානීතියේදී අපි කටයුතු කරනවා. එකක් තමයි වෛද්‍යවරුන් සම්බන්ධ වෘත්ති සමිති ව්‍යාපාරයක් විදියට, ඒ වගේම රෝගී අයිතිවාසිකම් සම්බන්ධව තියෙන පුළුල් විෂයපතේ සම්බන්ධව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය සේවාවේ දියුණුව වෙනුවෙන්, සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ රටේ ජාතික සංවර්ධනය සඳහා අපි සෞඛ්‍ය කොහොමද භාවිතා කරන්න පුළුවන් කියන තේමාව යටතේ සෞඛ්‍ය සේවාවේ අනිත් සියලුම වෘත්තීය සමිති සමග පොදු වේදිකාවක් තුළ එකඟ වෙන්න පුළුවන් මාතෘකා සම්බන්ධව අපි කතා කරනවා. ඒ වගේම සෞඛ්‍ය කියන කරුණ ගත්තට පස්සේ මේ සෞඛ්‍ය කියන කරුණ සම්බන්ධව අධ්‍යාපනය, කෘෂිකර්මය වෙන්න පුළුවන්, පරිසරය කියන විශේෂ පුළුල් විෂයපතක් ආවරණය වෙන නිසා ඒ සියලු විෂයපතයන් ආවරණය වන විදිහට තියෙන ජාතික වෘත්තීය සමිති ව්‍යාපාරات සමග පොදු අරමුණු වෙනුවෙන් අපි කටයුතු කරනවා. ඉතින් මේ නිසා පුළුල් අරමුණු රාශියක් පෙරදැරිව තමයි මේ වෘත්තීය සමිති ව්‍යාපාරය පටන් ගන්නෙ. ඒත් අපි දන්නවා අද වෙනට අපේ රටේ සෞඛ්‍ය සේවාව සම්බන්ධව, සෞඛ්‍ය සේවාවේ ප්‍රයත්න සම්බන්ධව විවිධාකාර වූ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි අද එළියට ඇවිල්ලා මේ සෞඛ්‍ය සේවාවේ සැබෑ ප්‍රශ්න ගැන කතා කරන වෘත්තිකයන් නැත්නම් විද්වතුන් සම්බන්ධව තියෙනවා යම් පසුගාමී භාවයක්. ඒ නිසා අපි විශ්වාස කරා මෙවැනි ව්‍යාපාරයක් කරා, මෙවැනි වෘත්තීය සමිති ව්‍යාපාරයක් කරා ගරුතර මහා සංඝරත්නයේ ප්‍රමුඛ පංචමහා බලවේගයන් අප සමග එකතු වෙලා මේ කාර්යදී කටයුතු කරන නිසා අපට විශාල හයියක් ලැබිලා තියෙනවා. වෛද්‍යවරු වෙනුවෙන් පර්යන්ත රෝහල්වල තියෙන වෛද්‍යවරුන්ගෙන් කතා කරන වෘත්ති සමිති ව්‍යාපාරයක් අද නැහැ. පර්යන්ත රෝහල්වල සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කතා කරන වෘත්ති සමිති ව්‍යාපාරයක් අද නැහැ. ඒතර පර්යන්ත රෝහල්වල තියෙන වෛද්‍යවරුන්ට බලපාන වගේම කොළඹ දක්වා තියෙන මේ වපසරිය ඇතුළේ තියෙන 25000 ආසන්න වෛද්‍ය සහ විශේෂඥ වෛද්‍යවරුන්ට තියෙන වැටුප් ගැටලු වෙන්න පුළුවන්, ශ්‍රේණි ගැටලු වෙන්න පුළුවන්, උසස් වීම වෙන්න පුළුවන්. අද මේවා ගැන කතා කරන්නේ නැහැ. ඔබ පුදුම වෙන්න පුළුවන් අපේ රටේ වෛද්‍යවරයෙක්, විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ මූලික වැටුප තියෙන රුපියල් 50000 ලක්ෂය සීමාවේ. හැබැයි සමාජයට ගියාට පස්සේ අපි වෛද්‍යවරයෙක් කියපු ගමන්ම සමාජයේ විශාල අමුතු කෝණයකින් බලන පුරුදු වෙලා දෙන වෛද්‍යවරයෙක් කිව්වා මහා ධනපතියෙක් කියලා. හැබැයි එහෙම නැහැ. වෛද්‍යවරු කියන්නේ මේ රටේ අද වනිට මේ තියෙන සමාජ ආර්ථික තත්ත්වයන් වල ඉතාමත්ම තදින් ගැඹුරෙන් නැත්නම් වැඩිපුරම ගොදුරු වෙච්ච කණ්ඩායමක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ තියෙන වැටුප් ගැටලු වෙන්න පුළුවන්, ශ්‍රේණි ගැටලු වෙන්න පුළුවන්, උසස් වීම වල ඉඳලා සිවිල් වෘත්තීය අයිතිවාසිකම් වෙන්න පුළුවන්. සිවිල් අයිතිවාසිකම් කියන මේ පරාසය ගැන අපිට කතා කරන්න වෙලා තියෙනවා. අද වෙන රෝහල් පද්ධතිය ඇතුලේ ඖෂධ හිඟේ සම්බන්ධව අපි කතා කරන්න වෙලා තියෙනවා. මොකද රෝහලක් ඇතුලේට වෛද්‍ය ප්‍රතිකාර ගන්න රෝගියෙකු යන්නේ එහි තියෙන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා තියෙන සේවා සත්කාරක සේවල ගුණාත්මක භාවය පවතින්න ඕන. හැබැයි රෝගියාට අවශ්‍ය කරන අවම මූලික ඖෂධ රෝහල් පද්ධතිය ඇතුළේ නැත්නම් එම රෝගියාට ඒ සෞඛ්‍ය සේවා සම්බන්ධව අපට සෑහීමටපත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපි දන්නවා නිදහස් සෞඛ්‍ය සේවාව තියෙන රටක් විදියට අපි දන්නවා හවස 4න් පස්සේ තමයි පෞද්ගලික චැනල් සෙන්ටර්ස් වල වැඩිපුර රෝගීන් රැඳිලා ඉන්නේ. එහෙනම් අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා අපි උදෑසන ලබා දෙන නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය සම්බන්ධව. ඒ නිසා අපිට මේව ගැන ජනතාව හැමෝම දැනුවත් කරන්න වෙලා තියෙනවා. ජනතාවගේ සහාය, වෛද්‍යවරුන්ගේ සහාය අරගෙන කණ්ඩායම් හැඟීමකින් මේ කටයුතු ක්‍රියාත්මක කිරීමේ විශාල කාර්යයක් ඉෂ්ට කරන්න වෙලා තියෙනවා. අද වෙනකොට අපි අපේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ විදියට මේක ආරම්භ වෙලා සති කිහිපයක් ගත වුණාට පසුගිය කාල සීමාව තුළ සෞඛ්‍ය ලේකම්තුමන් ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරී සමග සාකච්ඡා පැවැත්වුවා. ඔබ දන්නවා මේ වන විට අපේ රටේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක මේ ඩොලර් අර්බුදයත් එක්ක විදේශීය රටවල් වලට පශ්චාත්වාදී උපාධිය හැදෑරීමට යන වෛද්‍යවරුන් සඳහා ගෙවීම් වල සීමා වීම සිද්ධ වෙලා තියෙනවා. මේ ගෙවීම් සම්බන්ධව අද කවුරුත් කතා කරන්නේ නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන නිසා අපේ රටේ ඉඳලා විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න විදේශ රටවල යන වෛද්‍යවරුන්ගේ පැවැත්ම සම්බන්ධ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මහා බ්‍රිතාන්‍යයේ සමහර විද්‍යායතන తాවකාලිකව වීසා ලබා දීම සීමා කළා තියෙනවා. ඒතර මේක මහා බ්‍රිතාන්‍ය විතරක් නෙමෙයි යුරෝපා රටවල් වල අපේ රටේ වෛද්‍යවරුන්ට විදේශීය වෛද්‍ය පුහුණුව සම්බන්ධව ගැටලුවක් නිර්මාණය වෙනවා. ඒ නිසා රටේ ජනාධිපතිතුමාට, මුදල් අමාත්‍යවරයාට, සෞඛ්‍ය අමාත්‍යවරයාට අපි බල කළ කියා සිටින මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විදේශීය වෛද්‍ය පුහුණුව සඳහා අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමක් සිදු විය යුතු වෙනවා. මොකද මේ වෛද්‍යවරුන් අධෛර්යයටපත් වෙනවා නම් අපේ රටේ තියෙන මේ තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන්
කලකිරීමක් ඇති වෙනවා නම් අපේ රටේ ඉන්න වෛද්‍යවරයෙක් විදේශ රට ගිහිල්ලා සේවය කරනකොට රටේ තියෙන ප්‍රතිරූපයේ වෛද්‍යවරයාගේ පැවැත්ම සඳහා වැදගත් වෙනවා. ඒ නිසා රටේ ප්‍රතිරූපය ආරක්ෂා වෙන අන්දමට කටයුතු කිරීම සඳහා විශාල කාර්යභාරයක් වෘත්තීය සමිති ව්‍යාපාර වගේම සියලු බලධාරීන් සතු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම සෞඛ්‍ය ලේකම්තුමාට ප්‍රකාශ කළා මේ සම්බන්ධව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡා කළ බව අපි නැවතත් එතුමාට මතක් කරන මේ ක්‍රියාන්විත ඉක්මනින්ම සිදු විය යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ මේ සම්බන්ධව තියෙන මේ සම්බන්ධ වෙන ක්‍රියාකාරීත්වයන්හි පසුගාමීත්වය අපේ රටට බලපාන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම තමයි පර්යන්ත රෝහල් වල වෛද්‍යවරු ඉන්නවා. තවමත් හරියට නේවාසිකාගාර පහසුකම් නැහැ. සමහරට තමාගේ ගර්භණී බිරිඳ වෙන්න පුළුවන් නැත්නම් ගර්භණී වෛද්‍යවරියකට තමාගේ පවුලේ සමාජිකයන්ව තියාගන්න පුළුවන් මට්ටමේ ප්‍රාදේශීය රෝහල් පද්ධතියක් අද දියුණු වෙලා නැහැ. සමහර රෝහල් බැලුවට පස්සේ අපේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ අවුරුදු 50කින් 60කින් නවීකරණය වෙලා නැහැ. ඒ රෝහල් වල තියෙන්නේ 1940 ගණන් වල නැත්නම් 50 ගණන් වල තිබිච්ච සෞඛ්‍ය පද්ධතියම තමයි. හැබැයි අපි කතා කරන රටේ සෞඛ්‍ය පද්ධතිය ගැන සෞඛ්‍ය පද්ධතිය දියුණුව ගැන අලුත් ක්‍රම ගැන කතා කරාට ප්‍රාදේශීය වශයෙන් තියෙන මේ දියුණුව ප්‍රාදේශීය වශයෙන් දියුණු වෙන්න ඕන අංශ ගැන අපි කතා බහ වෙලා නැහැ. ඒ නිසා ප්‍රතිපත්ති මාලාවක් අපි සකස් වෙන්න ඕන. අවුරුදු 5න් 5ට දේශපාලන ප්‍රතිපත්ති සකස් වීම වෙනුවට දීර්ඝකාලීන සෞඛ්‍ය ප්‍රතිපත්ති මාලාවක් සකස් වෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රදේශීය කේන්ද්‍ර කරගෙන පුද්ගලයා කේන්ද්‍ර කරගෙන ඒ වගේම සෞඛ්‍ය පහසුකම් අවම මුදලකින් අඩුම පිරිවැයකින් වැඩිම ගුණාත්මක සෞඛ්‍යයක් ලබන්න පුළුවන් විදිහට මේ ක්‍රමයේ දියුණු වීමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි ලෝකයේ සමග තරඟ කරනවා නම් අපේ රටේ වෛද්‍යවරු මේක ඇතුලේ අපේ රටේ අද දකින දෙයක් තමයි තරුණ වෛද්‍යවරු ඉදිරියට ඇවිල්ලා මේ රට තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන වෘත්තීය අභිමානය ගැන වෘත්තීය දැනුම කුසලතා ආකල්ප ගැන අද කතා කරන්නේ නැහැ. ඒ සියලු දෙනාම වෛද්‍යවරු එක කොටුවක් ඇතුළත සීමා වෙලා තියෙනවා. ඒ නිසා සුළු පිරිසක් අද සමස්ත වෛද්‍ය ශාස්ත්‍රයේම පාවිච්චි කරන අර එක ඇමතිවරයෙක් කිව්වා වගේ මේ ගොපල්ලා පිටුපස්සේ යන ගවරැල වගේ අද වෛද්‍ය ශාස්ත්‍රය එක්තරා විදියකට මාෆියාවක් යටතේ පාලනය වීම නිසා විශාල බරපතල තත්ත්ව නිර්මාණය වෙන අලුත් ඉතින් වෛද්‍යවරු නව දැනුම ගැන හොයන්නේ නැහැ. නව දැනුම ගැන හිතන්නේ නැහැ. කල්පනා කරන්නේ නැහැ. තර්ක කරන්නේ නැහැ. ඒතර වෛද්‍ය සේවය කියන්නේ ලිඳක් ඇතුලේ තියෙන ගෙම්බෙක් වගේ නෙමෙයි. ඊට එහා ගිය පුළුල් වපසරියක් තියෙන බව අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ රටේ වෛද්‍ය සේවය ජාත්‍යන්තරයට ගෙන යන්න. දැන් මේ වෙනට ඔබ දන්නවා ඇති විශේෂයෙන් මේ කොරෝනා වසංගතයත් එක්ක බොහෝ යුරෝපා රටවල් වල ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට රැකියා අවස්ථා නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා යන්න පුළුවන්කම තියෙන දැනුම කුසලතා ආකල්ප අපි වෙනස් කරන්න ඕන, නවීකරණය කරන්න ඕන. එක තැන පල් වෙනවා වෙනුවට අපේ රටේ වෛද්‍ය ශාස්ත්‍රය ජාත්‍යන්තරයට ගමන් කරන්න පුළුවන් මාවත් අපි නිර්මාණය කරන්න. ඒ නිසා අද මේ විශේෂයෙන්ම මේ වෙනකොට අපි දන්නවා රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා, ඩොලර් අර්බුදයක් තියෙනවා. නමුත් අපේ රටේ ඉන්න ගෘහ සේවිකාවන් ගැන හරි තරුණ තරුණියන් චීනයේ හරි කොරියාවේ හරි මැද පෙරදිග රටවල් වල රැකියාව වලට යවනවා වෙනුවට සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන් ප්‍රමුඛ පුහුණු ශ්‍රමිකයන් පුහුණු වෘත්තිකයන්ට විශාල අවස්ථාවක් ලෝකේ නිර්මාණය වෙනවා. ඒ නිසා රජය රටක් විදිහට අලුත් මානයකින් බලනවා නම් පාලකයන් අලුත් මානයකින් බලනවා නම් ප්‍රධාන වගකීම තමයි මේ නව අවස්ථා ගැන අපි කල්පනා කරන්න ඕන, කතා කරන්න ඕන. අපි දන්නවා දැන් වෛද්‍යවරුන් එක තැන පල් වෙද්දී එක තැන සීමා වෙද්දී අනිත් සෞඛ්‍ය වෘත්තිකයන් දැනුම අරගෙන ආචාර්ය උපාධි විද්‍යාපති උපාධි අරගෙන ශීඝ්‍රයෙන් තරඟ කරමින් ජාත්‍යන්තර වෙළඳපොළට එකතු වෙනවා. හැබැයි අපි පසුගාමීත්වය නිසා අපි තාමත් අවුරුදු 10ක් 15ක් තිස්සේ එකම තැන රැඳෙන වෛද්‍ය වෘත්තියක් බවට පත් වෙලා තියෙනවා. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. හොඳ වෛද්‍යවරයාගේ පැවැත්ම තියෙන්නේ එක් පැත්තකින් වෛද්‍යවරයා සහ රෝගියා අතර තියෙන සම්බන්ධතාවය නිසා. මේ කියන වපසරිය අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ ඊටාම කනගාටුදායක තත්ත්වයට අපේ වෛද්‍ය වෘත්තිය යන්නේ. අද වෙනකොට අපේ රටේ වෛද්‍යවරුන්ට නගර සභාවක කම්කරුවෙකුගේ තරම්වත් සැලකිල්ලක් නැති තත්ත්වයක් සමහර වෘත්තීය සමිති ක්‍රියාකාරකම් නිසා නිර්මාණය වෙනවා. මේක ඊටාමත්ම කනගාටුදායකයි. මම අර ඒකයි මුලදිම කිව්වේ වෛද්‍යවරයා කිව්වට පස්සේ බලන කෝණයක් තියෙනවා. මහා බමුණු කුලකින් තමයි වෛද්‍යවරයෙක් දිහා බලන්නේ. එහෙම නෙමෙයි. අපි දන්නවා හවස 4න් පස්සේද පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදලා තමයි බොහෝ වෛද්‍යවරුන්ට තමාගේ ජීවන පැවැත්ම පවත්වාගෙන යන්න වෙන්නේ. එක දවසක් පෞද්ගලික වෛද්‍ය සේවය වැහුවතින් ඒ වෛද්‍යවරයාට ජීවත් වෙන්න බැරි වෙනවා. බැංකු ණය ටික ගෙවා ගන්න බැරි වෙනවා. ඒ නිසා රටේ වෛද්‍යවරු රට ඇතුළේ රඳව ගන්න නම් බුද්ධිගලණය අඩු කරන්න නම් විදේශ රටවල පුහුණුව ලබන දක්ෂ වෛද්‍යවරුන් ලංකාවට ඇවිල්ලා සේවය කරන්න පුළුවන් හැකියාව නිර්මාණය කරන්න නම් රටේ රාජ්‍ය නායකත්වය රටේ සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කරන මේ අලුත් දේවල් ගැන කල්පනා කරන්න ඕන. දැන් සිංගප්පූරු වගේ රටවල් ගත්තම මැලේසියාව, පාකිස්තානය 2030 2050 දක්වා තමන්ගේ සෞඛ්‍ය ප්‍රතිපත්ති හදලා තියෙන්නේ. ඒතර ඒකට අවශ්‍ය කරන ප්‍රමාණාත්මකව සහ ගුණාත්මක සෞඛ්‍ය සේවය සකස් කරනවා. දැන් අපි දන්නවා 1965 දී අපේ රට සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව, ජපානය කියන සියලු රටවල් වලට වඩා ඉතා ඉහළ
ආර්ථික තත්ත්වයක් තිබුණා. ඒක පුද්ගල ආදායමක් තිබුණා. හැබැයි අද වෙනට අපි පල්ලෙහාට වැටෙනවා. අද අපි ලෝකයේ බංග්ලාදේශයෙන් ණය ගන්න රටක් බවට පත් වෙනවා. බංග්ලාදේශයෙන් පිරිටන් පෙත්ත කියන රටක් බවට පත් වීම ගැන අපි ලැජ්ජාවට පත් වෙන්න ඕන. හැබැයි අපි මේ විදිහටම මේ සෞඛ්‍ය සේවය මේ විදිහට පවත්වාගෙන ගියොත් අපි නවීකරණය වුණේ නැත්නම් අලුත් මාන එකතු කරේ නැත්නම් නිදහස් සෞඛ්‍ය සේවය ඇතුලේ ජාත්‍යන්තරයේ තියෙන අලුත් අත්දැකීම් එකතු කරගත්තේ නැත්නම් තාක්ෂණ එකතු කරගත්තේ නැත්නම් වෙන්නේ තව අවුරුදු 10ක් 15ක් ගියාට පස්සේ අපේ රටේ සෞඛ්‍ය සේවය අර ආසියාවේ පහළ සෞඛ්‍ය සේවයක් බවට පත් වෙන්න පුළුවන්. නිදහස් සෞඛ්‍ය සේවයක් තිබුණාට අපි දන්නවා ඇයි රෝගීන් උත්සාහ කරන්නේ පෞද්ගලික රෝහල් වලට යන්න. මොකද රෝගීන් බලාපොරොත්තු වෙන්නේ බෙහෙත් පෙත්ත විතරක් නෙමෙයි. ඒ අවශ්‍ය කරන කරුණාව අවශ්‍ය කරන වටපිටාව රෝගී පරිසරයේ තියෙන්න ඕන සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙන්න ඕන. රෝහල් පද්ධතිය ඇතුළත රෝගියෙකුට ගියාට පස්සේ සමහර අස වැසිකිලි කැසිකිලි පහසුකම් නැහැ. වතුර බොන්න පානීය ජලයේ පහසුකම් නැති වෙන්න පුළුවන්. ඒතර මේවා එකතු වෙන්න ඕන. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඇතුළේ රෝග වළක්වා ගන්න අතරේ ද්විතීයික සෞඛ්‍ය සේවාව ඇතුළේ රෝග ප්‍රතිකාර කරන අතරේ අපි අසමත් වෙනවා නම් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සඳහා තියෙන වියදම ඉහළ යනවා නම් ඒ සහ සමානව ද්විතීයික සෞඛ්‍ය සේවාවේ වියදම ඉහළ යනවා නම් මෙතන යම් කිසි ගැටලුවක් තියෙනවා. ඒතර අපිට මේවා සෞඛ්‍ය ආර්ථික විද්‍යාව වෙන්න පුළුවන්, මානව සම්පත් කළමනාකරණය වෙන්න පුළුවන්, තොරතුරු තාක්ෂණ අංශ වලින් වෙන්න පුළුවන්. මේ සෞඛ්‍ය සේවය වෙනස් වෙන්න ඕන. ඒ සෞඛ්‍ය සේවය එක තැන කොටු කරලා කටයුතු කිරීම වෙනුවට වෙනස් අංක වලට අපිට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මෙතෙක් කතා නොකරපු මාතෘකා ගැන මේ රටේ වෛද්‍යවරුන්ට, මේ රටේ සිවිල් ජනතාවට බලපාන සෞඛ්‍ය ප්‍රශ්න ගැන, මේ රටේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍ය අමාත්‍යවරයා වෙන්න පුළුවන්, මුදල් අමාත්‍යවරයා වෙන්න පුළුවන්, නොදැක්කපු නව කෝණයන් සම්බන්ධ, නව මානයන් සම්බන්ධව හඳුනා දීමේ විශාල වගකීමක් තියෙනවා. එහෙම නැත්නම් අපේ රටේ සෞඛ්‍ය සේවය ඉදිරි දශකයේ ඇතුළත විශාල පරිහානියටපත් වෙන්න පුළුවන්. ඔබ දන්නවා අපේ රටේ ඉහළම දේශපාලකයන් නැත්නම් අඩුම ගානේ ගමේ ප්‍රාදේශීය දේශපාලකයාත් ගමේ රෝහලෙන් බෙහෙත් ගන්න යන්නේ නැහැ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? එහෙම වෙලා තියෙන්නේ තමන්ට තමාගේ ගමේ රෝහල ගැන විශ්වාසයක් නැහැ. තමන් තමන්ගේ ගමේ රෝහල දිනු කළා නැහැ. ඒ රෝහලේ තියෙන මානව සම්පත, භෞතික සම්පත් දිනු කළා නැහැ. ඒතර ගමේ ඉන්න දුප්පත් මිනිස්සයාගේ සෞඛ්‍ය පහසුකම් දිනු කිරීම ගැන කතා කරන්නේ නැතුව අපිට මහා පරිමාණින් ලැබෙන මුදල් ආයෝජන නාස්ති වීම අපිට වළක්වා ගන්න වෙනවා. ඒ වගේම තමයි අපි වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදියට සෞඛ්‍ය සේවයේ උන්නතිය වෙනුවෙන් එක් පැත්තකින් නිලධාරී නිසා සිදුවන යම් අපහසුාවක් වෙනවා නම් නිලධාරීවාදය සම්බන්ධව අපි කතා කරමු. අපි දකිනවා සමහර අවස්ථාවේ රාජ්‍ය සේවයේ ප්‍රගමණයට මේ නිලධාරීවාදයේ බලපෑමක් සිද්ධ වෙනවා. අනික් පැත්තෙන් අනවශ්‍ය වෘත්තීය සමිති බලපෑම් වල වෘත්තීය සමිති මාෆියාවක් තියෙනවා. අපි ඒකට විරුද්ධව අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැහිම් වලින් සෞඛ්‍ය සේවය විනාශ වීම වළක්වා ගත යුතුයි. අපි කියනවා එකිනෙකාට චෝදනා කිරීම වෙනුවට වෙන කෙනෙක් කලින් හිටපු කෙනා හොරකම් කරපු නිසා දැන් ඉන්න කෙනාට හොරකම් කරලා ලයිසන් එකක් ලැබෙන්නේ නැහැ සෞඛ්‍ය සේවය ඇතුලේ. දැන් ඉන්න කෙනාට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කලින් කෙනා කරපු දේවල් සාධාරණීකරණය කරන්න. ඒ නිසා මේ සියලු අපසරියන් ගැන කතා කිරීම වගකීමක් අපිට තියෙනවා. අපි දන්නවා මේක පහසු කාර්යයක් වෙන්නේ නැහැ. මේක ඉතාමත්ම බැරෑරුම් කාර්යයක් වෙන්න පුළුවන්. විවිධාකාරයෙන් සමාජයේ හැමේ තියෙන අපි දන්නවා අද කාලේ අලුත් දෙයක් කතා කරනකොට අලුත් මාතෘකාවක් කතා කරනකොට අලුත් පාරක යනකොට එන්න පුළුවන් බලපෑම් මොනවද කියලා ඇත්ත කතා කරොත් සමාජයේ හැමේ අද වෙනකොට අපිට පවතින බැරි වාතාවරණ නිර්මාණය වෙනවා. ඒ නිසා මේක අර්ගල මැද්දේ අපිට ගමන් කරන්න සිද්ධ වෙනවා. ජාතික තලයේ අපි කතා කරනවා. අපි ජාත්‍යන්තර තලයේ මේ ගැන කතා බහ කරනවා. ඒ නිසා මේ කියන අපසරියන් නැතුළේ අපි කතා කරනවා. ඒ වගේම තමයි අපි දන්නා මාතෘකා ගැන කතා කරන අතරෙම අපි සෞඛ්‍ය සේවය බලපාන යම් නොදන්නා විෂයපතියක් තියෙනවා නම් ඒවා සම්බන්ධ තාක්ෂණික දැනුම තියෙන ඉහළ ප්‍රවීණයන්ගේ අත්දැකීම් සහිතව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මේ මංගල මාධ්‍ය සාකච්ඡාවේදී අපි එවැනි කරුණු කීපයක් ගැන අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. නැවත මේ වැඩම කළ ගරුතර මහා සංඝරත්නය ඇතුළු සියලු ජනමාධ්‍යවලින් ස්තුතිය පළ කරමින් අපත් සමග මේ ගමන යන අවශ්‍ය කරන මාධ්‍ය සහයෝගයෙන් බලාපොරොත්තු වෙන මොකද සමහර අවස්ථාවලදී ඇතම් මාධ්‍ය එක්තරා අවස්ථාවකදී අපට පත්තර පිටු ගන්න බැරි වෙන මොකද සමහර මාධ්‍ය සමහර වෘත්තීය සමිති වල සීමා වෙන තත්ත්වයන් තියෙන නිසා. ඒ නිසා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වල වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ විදියට අද අපි මේ නිල වශයෙන් ආරම්භ කරපු ගමන හිමින් යන ගමනක් වෙන්න පුළුවන්. විවිධ බාධක මැදින් යන ගමනක් වෙන්න පුළුවන්. හැබැයි වෛද්‍යවරු ගැන විශේෂඥ වෛද්‍යවරු ගැන මේ රටේ සාමාන්‍ය මහ ජනතාව ගැන මහ ජනතාවගේ පැරසිටමෝල් පෙත්ත පිරටන් පෙත්තේ ඉඳලා අපි සියලු කරුණු ගැන සංවේදී වෙනවා. ඒ නිසා වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරුන්ට සහ සාමාන්‍ය මහ ජනතාවට ඔබට බලපාන වෘත්තීය ගැටලු සිවිල් ගැටලු තියෙනවා නම් අපත් සමග එකතු වෙලා මේ සම්බන්ධව සාකච්ඡා කරන්න අපි ඒ වෙනුවෙන් රජය සමග ජනාධිපතිවරයා අගමැතිවරයා සමග සෞඛ්‍ය අමාත්‍යවරයා සමග බලධාරීන් සමග කතා කරන්න හඬ නගන්න සූදානම් කියන පණ්ඩයක් දෙනවා. ඒ වගේම තමයි දැනට තියෙන වෘත්තීය සමිති ව්‍යාපාර වලින්
ඉවත් කරපු වෛද්‍යවරු, ඉවත් වෙන වෛද්‍යවරු, ඉවත් වෙන හිටන් ඉන්න වෛද්‍යවරු වෙන්න පුළුවන්. අලුතෙන් වෘත්ති සමිති ව්‍යාපාර සමිති එකතු වෙන්න බලන් ඉන්න වෛද්‍යවරු වෙන්න පුළුවන්. ඒ සියලුම වෛද්‍යවරුන්ට අපි පොදු ආරාධනා කරනවා මේ මදහත් මාවතේ වෘත්ති සමිති ව්‍යාපාරය සමග එකතු වෙන්න. ඔබ ඉදිරියට ආවොත් පමණයි අපට මාවෝ සේතුන් කියනවා කිසිවකු පැමිණ දුහුවිලි අතු ගන්නෑ. ඔබම පැමිණ කොස්සකින් දුහුවිලි අතු ගන්න පුරුදු වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට මේ භූමිය නිවැරදි කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මේක සුළු පියවරක්, ඉතා කුඩා තනි පියවරක් වුණාට අපි විශ්වාස කරන මේ රටේ සෞඛ්‍ය සේවය වෙනුවෙන්, වෛද්‍ය සේවය වෙනුවෙන්, සිවිල් මහ ජනතාව වෙනුවෙන් අනාගතයේ බිහි වෙන දැවැන්ත ව්‍යාපාරයක ආරම්භක සලකුණක් විදියට